තෙරුවන් සරණයි. මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයේ ද්විශතක මංගල්‍යය. මේ මංගල්‍යය ඕම පුරාජේරුවට පවත්වන්නට අපි සියලු කටයුතු සූදානම් කොට තිබුණා. පොළොන්නරුවේ ඇතුල් නුවර ඓතිහාසික පරිසරයක සිට මංගල්‍ය සිරියෙන් යුක්තව මේ පැය 200ක ඉතිහාස සංකථනය පිළිබඳ අපේ සන්තෝෂය ඔබ සමග බෙදා හදා ගන්නට සියලු කටයුතු බෞද්ධ නාලිකාව සූදානම් කොට තිබුණා. නමුත් අපි කවුරුත් දන්නවා මේ වර්තමානය වන විට අපේ රට මුහුණ දී සිටින උග්‍ර සෞඛ්‍ය ගැටලුව, රෝගකාරක ගැටලුව හේතු කොටගෙන අපට ඒ සෞඛ්‍ය ආරක්ෂිත සීමාවන් යටතේ අපේ සිවිල් කටයුතු පවත්වාගෙන යන්න සිදු වී තිබෙනවා. ඒ නිසා හැකිතාක් ආරක්ෂිතව අපේ වැඩසටහන පවත්වන්නට තීරණය කළා. ඒ හේතුවෙන් ද්විශතකයක ඇති සාඩම්බරය, සන්තෝෂය, සුබවාදය, ජයග්‍රාහී බව අපේ හිතේ හෙම්ම තියාගෙන අපි සුපුරුදු මණ්ඩපයේ සිට කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ අපේ අපවත් විවදාල ධර්මාගම උත්තම හාමුදුරන්ගේ අනුග්‍රහයෙන්ම උන්වහන්සේගේ සංකල්පයක් ලෙස බිහි කරපු මේ මහා සිංහලේ බෞද්ධ ඉතිහාස මණ්ඩපයේ සිට මේ වැඩසටහන අපි පවත්වන්නට හිතුවේ ඒ වර්තමාන කාලීන තත්ත්වය හේතු කොටගෙන. වර්තමාන කාලීන තත්ත්වයක් සඳහා ඉතිහාසයක ඇති අවශ්‍යතාව මේක ලෙහෙසි පහසු කාරණාවක් නොවේ. අපි මේ වැඩසටහන ආරම්භ කරපු දිනේත් මේ පිළිබඳ සාකච්ඡා කරන්නට ඇති. අප සියය පිරිච්ච මොහොතේත් මේ පිළිබඳ සාකච්ඡා කරන්නට ඇති. අපි 150 පිරුණු අවස්ථාවෙත් පොළොන්නරුවේ ඓතිහාසික ගල් විහාර පූජා භූමියේ සිටත් අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉදිරිපිට උන්වහන්සේවත් වඩම්මාගෙන අපි සාකච්ඡා කළා. එතනදිත් අපි මේ ඉතිහාසයක ඇති අවශ්‍යතාව, ඉතිහාස සංකථනයක, ඉතිහාස සංගායනාවක ඇති අවශ්‍යතාව පිළිබඳ අපි සාකච්ඡා කළා. එය නිකම් අධ්‍යාපනික මාතෘකාවක් පමණක් නොවී පාසල් මට්ටමින් ප්‍රාථමික අධ්‍යාපන අංශයේ, උසස් අධ්‍යාපන අංශයේ පවත්වන විශේෂිත වෙන්කොටගත් පිරිසකට උගන්වන විෂයක් බවට පත් නොවී එය සරල සාමාන්‍ය මේ රටේ අනිවාර්ය විෂය පද්ධතියේ ඕනෑම පුරවැසියෙකුට, මේ රටේ පහළවන ඕනෑම රටවැසියෙකුට, පුරවැසියෙකුට එය අනිවාර්ය විෂය පද්ධතියක් බවට පත්විය යුතුයි. ලෝකයේ සෙසු රටවල් හා සමානව තමන්ගේ රටේ ඉතිහාසය, තමන්ගේ රටේ උරුමය, තමන්ගේ රටේ පොහොසත්කම, තමන්ගේ රටට වැරදුණු තැන, තමන්ගේ රට ජයග්‍රහණය ලබාගත්තු තැන, ඒ අපේ උප්පැන්නය, මේ රටේ උප්පැන්නය පිළිබඳ අප දැනගත යුතුයි. ඉඩමක් කඩමක් තියෙන කෙනෙක් තමන්ගේ ඔප්පු තිරප්පු ගැන හිතනවා වගේ, පුද්ගලයෙක් තමන්ගේ අනන්‍යතාව පිළිබඳ, උප්පැන්නය පිළිබඳ හිතනවා වගේ ඒ රටේ උප්පැන්නය, රටේ අතීතය, රට කොහේ සිට කොහාට මතුවන්නේද, මේ රටට තියෙන ඉතිහාසය වංශකථාගතව 2500ක ඉතිහාසයක් එයා කීවාට අද පුරාවිද්‍යාඥයින් ගොඩ දමනවා මුළු ලෝකෙම පුදුමයට පත් කරන ඉතා දීර්ඝ ප්‍රාග් ඓතිහාසික යුගයක මතක සුන්බුන් ඒ පුරාවස්තුන් ගොඩ දමනවා. ඒ නිසා අපේ ඉතිහාසයේ මෙතැන් සිට වසර 40000කට පමණ මේ පැහැදිලි මානව ඉතිහාසයක් සහ ඊට පෙර මෙතැන් සිට වසර 2,50,000ක පමණ පූර්ව මානව ඉතිහාසයක් අපි ගොඩනගමින් පවතිනවා. ගොඩ දමමින් පවතිනවා. ඒ නිසා මේ රටේ මේ ස්වකීයයන්ගේ ඉතිහාසය අප කතා නොකොට, අප නොදැනගෙන කවුරුන් කතා කරන්නටද, කවුරුන් විසින් දැනගත යුතුද කියන සරල ප්‍රශ්නයයි අප මේ මහා සිංහලේ බෞද්ධ ඉතිහාසය වැඩසටහන හරහා ඉදිරිපත් කරනු ලබන්නේ. ඒ නිසා අද මේ 200 වෙනි පැය ආරම්භ කරන මොහොතේ අපේ හිතේ තියෙන සාඩම්බරය අන්න ඒ කාරණාව මුල් කොටගෙනයි. අපි වංශකතාවට සමාන්තරව අපි අපේ පටුන සකස් කරන නිසා අපි වර්තමානය වෙනට පොළොන්නරුව අවදියේ විජයබාහු රජුරවන්ට පසු කාලීනව ජයබාහු, වික්‍රමබාහු ආදී විජයබාහු රජුරන්ගේ පුත්‍රයන් පිළිබඳ සාකච්ඡා කරමින් සිටියත් ඊට වඩා පුළුල් ලෙස ඉතිහාස විෂය පිළිබඳ සාකච්ඡාවකට අපි මේ 200 වෙනි පැයේදී
ඉඩහසර සකස් කරගන්නවා. එලෙස ඉඩහසර සකස් කරගන්නට අපට හැකියාව ලැබී තිබෙන්නේ මා තාම ආඩම්බරයෙන් යුතුව දක්වා සිටින මගේ බුද්ධි මණ්ඩලය, මගේ සම්පත්දායකත්වය අදත් පරිපූර්ණව සිටින නිසා. ඒ නිසා මේ 200 පිරෙන සුබ මොහොතේ මම මගේ සම්පත්දායකත්වය ඔබ වෙත ඉදිරිපත් කර යුතු වෙනවා. මුලදීම අපේ මේ වැඩසටහනට අපට ආරාධනා කොට සිටි මේ බෞද්ධ නාලිකාව තුළ මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහන සංකල්පගත කරනු ලැබූ අපවත් වේවදාල දරණාගම කුසල ධම්මා අභිදාන නායක හඳුනන පින් සිදු වේවා, උන්වහන්සේට අජරාමර නිවන් සම්පත්තියත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සහ වර්තමාන අධ්‍යක්ෂ ධූරන්දර බොරලැන්දේ වජිරඥාන නායක හඳුනනට පින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ වැඩසටහන ආරම්භ කරන්නේ. අදත් අපේ වැඩසටහනේ මූලාසනාරූඪව වැඩ සිටින සීනා කෝරළේ ප්‍රධාන සංඝනායක තන්පත් හේයන්තුඩුව රජමහා විහාරයේ විහාරාධීශවර වැලිමිටියාවේ සීලරත්න නායක හඳුනන දොහොත් මුදුන් දී මේ 200 වෙනි වැඩසටහනට අපි ගෞරවපූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා අධ්‍යයනාංශයේ මහා වාස්තු විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමන්, මොරටුව විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්යතුමන්, කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂතුමන්, ඒ වගේම මහාචාර්ය නිමල්ද සිල්වා ගුරුතුමන්වත් බොහොම ගෞරවයෙන් යුක්තව අපි මේ අවසර පිළිගනු ලබනවා. ඒ වගේම ලංකාවේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය තන්පත් පුරාවිද්‍යාව සහ ඉතිහාස විෂය පිළිබඳ පර්යේෂණ බොහොම ඉහළින් සිදු කරනු ලබන හොඳ ඉතිහාස කියවීමක් සහිත අනාගත පරම්පරාවකට ආඩම්බරයක් ගෙන දෙන අපි ආරාධනා කොට සිටිපු කතිකාචාර්යතුමන් ඉශංක මල්සිරි කතිකාචාර්යතුමන්වත් බොහොම ගෞරවයෙන් පිළිගන්න ලබන අවසරයි. ආරම්භ කරන්නට යන්නේ 200 වෙනි මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහනයි. අපේ හාමුදුරුවනේ මේ වැඩසටහන ආරම්භ කරනකොටත් වහන්සේට වගේම මට මතක් වෙන්නේ දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවන්වමයි. ඒ නිසා 200ක් පිරෙන දවසේ අපි හිතනවා අපට තියෙන හොඳම සැමරුම මේ මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහන ආරම්භ කරපු දවසේ. නමෝ විච්චියෙන් මේ වැඩසටහන ආරම්භ කරපු දවසේ අපේ දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවන්, මහාචාර්ය ජේ.බී. දිසානායකයන්, මහාචාර්ය මාලනී ඇඳගම සහ මා ඉදිරිපිට මේ වැඩසටහන වෙනුවෙන් උන්වහන්සේ කළ අනුශාසනාව, උන්වහන්සේ කළ ආශිර්වාදය, ඒ ආශිර්වාදය තමයි තවදුරටත් මේ වැඩසටහන් 200ක් දක්වා අපව මේ වැඩසටහන තුළ රඳවා තබා ගන්නේ, අපව රැගෙන යන්නේ. ඒ නිසා අපි හැමෝම කැමති වේවි මේ 200 වෙනි සුබ දවසේ, මේ ආරම්භ කරපු දවසේ අපේ නායක හාමුදුරුවන් අප වෙනුවෙන් කළ අනුශාසනාවෙන් කොටසක් දකින්නට. මේ ඉතිහාසය පිළිබඳව, ඒ වගේම අපේ අතීත තොරතුරු, ඒ වගේම අපේ ශාසන ඉතිහාසය ඉතා වැදගත් කරුණු කාරණා පිළිබඳව කතිකාවතක්, සාකච්ඡාවක් ආරම්භුනොත් හොඳයි කියලා කලක ඉඳලා අපේ හිතේ ලොකු අදහසක් තිබුණා. ඒ වගේම ඒ අදහස බොහෝ දෙනෙක් තව තවත් අපට ඒ පිළිබඳව කතා කරලා මේ විදිහේ වැඩසටහනක් බෞද්ධ නාලිකාවෙන් ආරම්භ වුණොත් බොහොම වටින, බොහොම වැදගත් දෙයක් වෙයි කියලා මාව උනන්දු කරන්නට යෙදුණා. මේ වැඩසටහන සිදු කිරීමට අපි ආරාධනා කරන්නට යෙදුනේ අපේ රටේ ජනතාව අතර විශේෂයෙන් මේ ඉතිහාසය පිළිබඳව, මේ අපේ දේවල් පිළිබඳව බොහෝමත්ම හැඟීමකින් කටයුතු කරන, ඒ ගැන කතා කරන, ක්‍රියා කරන, ඒ වගේ මේක පැත්තකින් අපේ රටේ
ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක් හැටියට ජන සමාජයේ හඳුනාගෙන තිබෙන ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම ඉතිහාසයේ පිළිබඳව බොහෝ කියවා බලා බොහෝ බහුශ්‍රෘතකම් ඇති කරගෙන ඉතිහාසඥයෙක් බඳු දැනුමක් තිබෙන ඒ වගේම අපේ ඉතිහාසය රසවත්ව ජනතාවට කියා දෙන්න පුළුවන්කම තිබෙන අපේ ජැක්සන් ඇන්තනි මැතිතුමන්ට තමයි මේ ආරාධනාව කළේ. එතුමා බොහොම නිහතමානීව මේ ආරාධනෙ පිළිගත්තා. ඒ ගැන අපි බොහොම සතුටු වෙනවා. ප්‍රධාන වශයෙන්ම පාදක කරගන්නේ මහා වංශය. අපේ මුළු ඉතිහාසයේම සියලු තොරතුරු අන්තර්ගතව තියෙන්නේ මහා වංශයේ. ඒ ඊටාම සවිස්තරව නිවැරදිව අපේ මහා වංශය රචනා කරපු අනුරාධපුරයේ යුගයේ වැඩ සිටිය ඒ මහා නාම මහා ස්වාමින් වහන්සේ මේ මහා වංශ ග්‍රන්ථය තුලින් අපේ පරම්පරා කතාව අපේ පරම්පරාව පිළිබඳව අපේ ඉතිහාසය බොහොම මැනවින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ ආශ්‍රිතව දීප වංශ ඒ වගේම තවත් අට කතා ආදී තියෙනවා මූලාශ්‍ර ඒවත් හේතුපාදක කරගෙන ප්‍රධාන වශයෙන්ම අපේ ඉතිහාස ග්‍රන්ථය වන මේ මහා වංශය මුල් කොටගෙන ගුරු කොටගෙන තමයි අපි මේ ශාසන ඉතිහාසය නැත්නම් මහා සිංහලේ බෞද්ධ ඉතිහාසය පිළිබඳව කතා කරන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි. අනේ උන්වහන්සේට අජරාමර නිවන් සම්පත්තියත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ 200 වෙනි වැඩසටහන ආරම්භ කරන්නට මම නායක හාමුදුරුවන්ට ආරාධනා කරනවා. ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔබ වහන්සේගේ අනුශාසනාව නිරන්තරයෙන් අපි බොහොම ගෞරවයෙන් සලකනවා. අපට දරණාගම පුදුදම් හාමුදුරුවන් අපවත් වූ තැන සිටම අපට බොහෝම හිතයිශීවන්තව අනුග්‍රහශීලීව මේ වැඩසටහනට බොහෝ පරිත්‍යාගශීලීව උන්වහන්සේගේ ශාසනික කටයුතුත් එහෙම කරමින් වැඩසටහන් සකස් කරගනිමින් මේ සෞඛ්‍ය ආරක්ෂාව සහිතව වකවානුවක ඒ සියලු අභියෝග මැද අපේ වැඩසටහනට ඔබ වහන්සේ දැන් මම හිතන්නේ 100ක් වාරයකටත් මේ වැඩි වාර ගණනාවක් මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ නිසා අපේ නායක හාමුදුරනේ ඔබ වහන්සේ කැමති තැනකින් කැමති පරිදි මේ වැඩසටහනට ප්‍රවිෂ්ඨ ගන්න අවසරයි. මේ අවස්ථාවේදී අපට වැඩසටහන ආරම්භයේදීම ඔබතුමාට වගේම අපටත් සිහිපත් වෙන්නේ දරණාගම කුසල ධම්මාභිදාන නායක හාමුදුරුවෝ. උන්වහන්සේ මම දැන අඳුරගන්නේ උන්වහන්සේ ප්‍රවෘජා භූමියට පත් වෙන්නත් පෙර ඉඳන්. මගේ දහම් පාසලේ ආචාර්යවරයෙක් වශයෙන් උන්වහන්සේ ගිහි කාලෙත් කටයුතු කළා. උන්වහන්සේ සමග කතා බහ කරනකොට අනුරාධපුර පොළොන්නරුව ආදී සිද්ධාස්ථාන වල යන්නකොට උන්වහන්සේ මේ ඉතිහාසයට ඒ පෞරාණික දේවල් වලට ලොකු ලෙන්ගතුකමක් ඕනකමක් ඕමනාවක් ඒවත් සම්බන්ධව තිබුණා. සිංහලකම ගැන බෞද්ධකම ගැන අපේකම ගැන ලොකු ඕමනාවක් ලෙන්ගතුකමක් උන්වහන්සේගේ හදවතේ තුල තිබුණා. ඒ නිසාම තමයි මේ වැඩසටහන උන්වහන්සේ ආරම්භ කළේ. අපි දන්නවා දැන් සමහර දැන් මේ බෞද්ධ මීට සම්බන්ධ නාරංගල වගේ ආයතනයක් ගත්තාම යනතරම ඉස්සරහම තියෙන්නේ මේ යාපහු රාජධානී ආකෘතිය. ඉව ඇත්තම උන්වහන්සේ නිර්මාණ කළේම මේ වැඩසටහන් ඇතුළු මේ කටයුතු වලටම පහසුව සඳහා. උන්වහන්සේ මේ තාක්කල් අපි මේ කරපු දේවල් වල ආපු ශ්‍රමණය කරපු බණ හා ඇතුළුව ඒ වගේ සියලු පින් අපේ උන්වහන්සේ අනුමෝදන් කරනවා. මේ 200 වෙනි වැඩසටහන උන්වහන්සේ බලාපොරොත්තු බොහෝ ඉලක්ක වලට යන්න පුළුවන් වුණා කියලා අපි හිතනවා. නිසා උන්වහන්සේලා පළමු කොටම පුණ්‍යානුමෝදනා කරනවා. කෘතඥ වේදීව, කෘත වේදීව. ඉතින් නැවත අපට ආපු උන්වහන්සේගෙන් පස්සේ මේ තැනට යන්න පුළුවන්කම ලැබුණේ ඒවා වෙනස් නොවි වර්තමාන අධ්‍යක්ෂ දුරන්දර අපේ බොරලන්දේ හිතවත් වජිරඥාන හාමුදුරන් වහන්සේගේ
මඟ පෙන්වීම උනන්දුව කැපවීම නිසා. එනිසා උන්වහන්සේ ඇතුළේ කාර්යමණ්ඩලයටත් අපි මේ අවස්ථාවේදී නැවත නැවත පුණ්‍යානුමෝදනා කරනවා. එනිසා තමයි අපි දන්නවා දැන් මේ වැඩසටහන් දකින බලන ගොඩක් දෙනාට ඉතිහාසය සම්බන්ධව අපේකම සම්බන්ධව මුස්ලිම්ලාගහර පින්දෙන ගිහුවම රාජරාජ මහා මාත්‍ය ඔය සේරම සිහිපත් කරලා තමයි මේ පින් අනුමෝදන් කරන්නේ. රණවිරුවන්ගේ පටන් හැමෝටම. ඉතින් එහෙම ශ්‍රවණය කරමින් වගේ කැමති වෙන සතුටු වෙන වගේම වඩ ආදරය කරන හැම දෙනාටමත් අපි මේ අවස්ථාවේදී ආශිර්වාද කරමින් අපි මහාචාර්යතුමන් වෙනුවෙන් කතිකාචාර්යතුමන් වෙනුවෙන් අපි මේ අවස්ථාවේදී මාළදිග මහත්මිය මහාචාර්යන්ටත් වැඩිම අවස්ථාවකට සම්බන්ධ වන එතුමිය වෙනුවෙන් අපි ලක්වැසි ලුවැසි හැම දෙනාටම මේ ආශිර්වාද කරන්න කැමති මේ ditth සතක අවස්ථාවේ. ඉතින් මේ අපි දැන් කතා කරන්න යන්නේ පොළොන්නරුවේ විජේබාහු රජුගේ ළඟට. ඉතින් අපේ මේ තාක් කල් හිටපු රජවරු අපේ මුතුන් මිත්තෝ ආදිත්‍යයන් එය කරපු වාස්තු විද්‍යාත්මකව මූර්ති කැටයම් චිත්‍ර ආධ්‍යාත්මික මේ විවිධ පැතිකඩවලින් ගත්තාම අපට ලෝකයට දායාද කර දුන්නු කොයි ජාතින්වත් මේ නැති තරම් ආඩම්බර වෙන්න පුළුවන් මහා විශාල දේවල් කොටසක් අපේ මේ රජවරුගෙන් අපේ ආදී මුතුමුත්තන්ගෙන් සෙම්පතියන්ගෙන් අපට ලෝකයට ලැබුණා. ඒ නිසා සන්තෝෂමත් වෙනවා. අනිත් පැත්තේ මට නිකන් ඊයේ හිතුණා මේ පහුගිය මේ රජවරු සම්බන්ධව බලපුවාම මම නිකන් බැලුවා දැන් මේ විජේබාහු රජුරෝ දක්වා වෙනකොට අපේ රජවරු කී දෙනෙක් සම්බන්ධව මේ මහාවංශයට අනුව හැබැයි දීප මහාවංශයට අනුව ලංකාවේ භූමි රාජ්‍යත්වයට පත්වෙච්ච රජවරු කී දෙනෙක් ඉන්නවද කියලා. රජකම් කරලා තියෙනවද? 123 දෙනෙක්. දැන් මේ වෙනකොට මේ විජය රජුරුවන්ගේ ඉඳන් 123 දෙනෙක් මේ වෙනකොට සමහර දැන් මේ තාක්කල් ලක්දිවම කාටවත් ඇලත් කරගන්න පුළුවන් උනේ නැහැ. එලා රජුරුව ආවත් චෝලපාම මේ පාණ්ඩිය කේරළ පල්ලව කවුරු ආවත් 1915 වෙනකන් ලංකාව සම්පූර්ණ රැත් කරගන්න පුළුවන් උනේ නැහැ. ඒක ආරක්ෂා කළා කොහොම අර ලංකාවේ රජවරු. අර වාගේ විශාල නිර්මාණ වැව්වමුණු තාක්ෂණ වාස්ම හැම පැත්තේම අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වුණාට මට මේ විස්තර ටික කියනකින් බලපුවාම මන් නිකන් ලොකු ධර්ම සංවේගයක් පහළ වුණා. මේ ලංකාවේ රජවරු ගැන බලපුවාම මේ අනේ බලලෝභය තමන්ගේ බලය රැකගන්න මෙයා කටයුතු කරපු හැටිත් ඊට පස්සේ මේගොල්ලන්ගේ ඒ සම්බන්ධව ගත්තාම ඉතින් මේ බුදුදහම තිබෙන මේ රටේ ඒ බලලෝභීත්වයෙන් කටයුතු කළා මරණයට පත්වෙච්ච අය ඝාතනය වෙච්ච රජවරු ගාන. මම ටික කියන්නම් මේ අසේල රජුරෝ දැන් කොහෙනේ එහෙම ඇරමේ අවුරුදු 10යි. එලා රජුරෝ තමයි වැඩි කාලයක් අවුරුදු 44යි. තුල්ලත්තන මාසයයි දින 10යි. මේ කල්ලනාට අවුරුදු 6යි. මහාරත්තක අවුරුද්දයි. පුලහත්ත අවුරුදු 3යි. බාහිය අවුරුදු 2යි. පනේමාර අවුරුදු 4යි. පිලේමාර මාස 7යි. දාටිය අවුරුදු 5යි. චෝරනාග අවුරුදු 12යි. කුඩාතිස්ස අවුරුද්දයි මාස 2යි. සිව අවුරුද්දයි. වටුක අවුරුද්දයි මාස 2යි. වාසේ මේ කියවගන්නේ ඝාතනයට ලක් ඝාතනයේ විච් අය. අවුරුදු 12කින් ඝාතනය. ඔව්. ඊට පස්සේ මේ බාතික තිස්ස මාස කීපයක්. නිලීය මාස කීපයක්. අනුලා රජින මාස 4යි. අමන්නගාමිනී අවුරුදු 9යි මාස 8යි. සීවලී රජින මාස 4යි. චන්ද්‍රමුඛ සිව අවුරුදු 8යි මාස 7යි. යසලාලක තිස්ස අවුරුදු 7යි දින 15යි. සුබ අවුරුදු 6යි. චූලනාග අවුරුදු 2යි. කුඩ්ඩනාග අවුරුද්දයි. වෝහාරක තිස්ස අවුරුදු 22යි. ඊට පස්සේ තුන්වෙනි විජය අවුරුද්දයි. පළවෙනි සංඝතිස්ස අවුරුදු 4යි. ඔන්න ආපහු ගොඩක් කලක් හිටපු කෙනෙක් මේ උපතිස්ස අවුරුදු 42යි.
සොත්තසේන එක දවසයි රජතුමා. චත්තක්ගාහක අවුරුද්දයි මිත්‍රසේන අවුරුද්දයි පණ්ඩු රජ්ජුරු අවුරුදු 5යි පාරින්ද අවුරුදු 3යි කුද්ද පාරින්ද අවුරුදු 10යි තිරතර මාස 2යි දාටිය අවුරුදු 3යි පීටිය මාස 7යි දාසයන් රජ්ජුරු අවුරුදු 18යි කීර්තසේන මාස 9යි සිව දින 25යි කුඩා කිස්සිරේ මෙවන් දින ගානක් අසිග්ගාහක දෙවැනි සංගතිස්ස මාස 2යි තුන්වෙනි මොග්ගල්ලාන අවුරුදු 6යි දාට ඔබතිස්ස අවුරුදු 12යි හත්ත දාටි මාස 6යි කිත්ති දින 8යි වික්‍රම පාණ්ඩය අවුරුද්දයි ජගත්පාල අවුරුදු 4යි පරාක්‍රම අවුරුදු 2යි ලෝකේශ්වර අවුරුදු 6යි කාශ්‍යප කේසධාතු අවුරුද්දයි. දැන් අපි මේ කියවා එතකොට කී දෙනෙක්ද මේ ඝාතනය වෙලා තිනවා මේ 123 දෙනාගෙන් 51ක්ම. මේ 51 දෙනා ඝාතනය වුණේ තවත් රජ කෙනෙකුටමයි. තුනෙන් එකක් හරියට. තුනෙන් එකක් නෙමෙයි තුනෙන් එකටත් වැඩි. එතකොට මේගොල්ලෝ නිසා මේ රජකමට පත්වෙන්න මේගොල්ලන්ගේ කාල සීමාව තුළ ඝාතනය වෙච්ච සාමාන්‍ය මිනිස්සු කාලා බලපුවාම යුද සම්පතියෝ සෙබල්ලු හේවාය ගත්තාම මේ ලක්ෂ ගාණක්. ඊට පස්සේ මම බැලුවා මේකේ මීට අමතරව දැන් මෙහෙම මාස ගණන් අවුරුද්දෙන් මෙහෙම ඝාතනය වෙලා රජකම බලයේ ඉඳලා රජු පත්වන අමතරව තව සමහර කොටසක් ඉන්නවා මේ සේවදී හානි කරගත්ත අකාලේ මිය පරලෝකීය රජවරු. දැන් සිරිසංග බෝ රජුව තමයි මුලින්ම මොන හිස දන් දුන්නේ. ඊට පස්සේ පළවෙනි සීරිකාශ්‍යප සේවදී හානි කරගත්තා. කුමාර ධාතුසේන මේ කාලිදාසගේ චිතකයට පැනලා සේවදී හානි කරගත්තා. දෙවෙනි උපතිස්ස රජුරෝ වසර එකහමාරකින් මේ පුතා මලසෝකෙන් අභාවයට පත් වුණා. දාඩව පුබෝති මේ මාසයයි දවස් එකකින් සේදුවේ හානි කරගත්තා. තුන්වෙනි අග්ගබෝධි වසර 12කින් රෝග අකාලේ මිය පරලොව ගියා. පළවෙනි දප්පුල රජුරෝ අවුරුදු 3කින් පුතා මලසෝකෙන් අභාවයට පත් වුණා. දෙවෙනි දාඩවපතිස්ස අවුරුදු 5කින් රෝගාතුරු වී අකාලේ මිය පරලොව ගියා. පස්වෙනි සේන එයාගේ වයස අවුරුදු 22යි මේ මත්පැන් වලට ලොයලා බීලම මලා. අවුරුදු 22ක් වෙනකොට. ඊට පස්සේ පස්වෙනි මිහිඳු රජුරෝ පළමු වර ලංකාවේ විදේශගතව සිරකරුවෙකු හැටියට මිය පරලොව ගියා. මේ ඊට පස්සේ පළවෙනි වික්‍රමබාහු අවුරුදු 12කින් උදරාබාධයකින් මිය පරලොව ගියා. මෙතන ගත්තාම ඒ රාජ්‍යත්වයට පත් වෙලා වෙනාගෙන් ඝාතනයට පත් නොවි අකාලේ මිය පරලොව ගිය සේදු විහාරක ගත්තා. එතනත් ගත්තාම මේ 11ක් විතර. දැන් 123 දෙනාගෙන් බලපුවාම මේ සියලුම එකතු කරලා බලපුවාම මේ 60 දෙනෙක්. ඉතින් මට මේක හිතුනාම මේ අර ධර්ම සංග්‍රහයේ තමයි පහළ වුණේ. අනේ අපොයි කියලා මේ නෑ ඔබ වහන්සේ ඔක කියද්දි මට හිතුණා අපේ හාමුදුරනේ ඔබ වහන්සේ ලොකු වගුවක් බොහොම මහන්සි. ඔව් මේ ඊයේ මම ඇවිල්ලා දෙනවා. කියනකොට මට හිතුණා දැන් ඕක දැන් ওই සිද්ධිය අහනකොට මට හිතෙන දෙයක් තමයි අපේ හාමුදුරනේ. අපේ සමහර මේ ඉතිහාසයට විරෝධීව හිතන සමහර රැඩිකල් කියන්නත් බෑ. රැඩිකල් අදහස් තියෙන ඉතිහාසයට ලෙන්ගතුයි. මොකද ඉතිහාසයේ රැඩිකල්කම් ඉතිහාසයේ ලකුණක් නිසා ඔය නව ලිබරල්වාදී ඇමරිකානුවාදී යැන්කිවාදී අනාගාමික අදහස් එහෙම දරන අසංස්කෘතිකවාදී සමහර කොටසක් කියනවනේ මේ ඉතිහාසය අවශ්‍ය නැහැ කියන තැනට ගන්න උදාහරණයක් තමයි ලංකාවේ ඉතිහාසය අරන් බලන්න රජවරු එකාට එකා මරා ගන්නවා. මේක ලේ විලක් බල ලෝභය මුල් කොටගෙන මරාගත්තු රජවරු ඉන්නේ කියලා දෙන අහන යොදෙවුමට මම දෙන උත්තරේ තමයි අපේ හාමුදුරනේ මේ රාජාණ්ඩු සමයේ පැවතිච්ච ලෝකේ හැම රටකම දැන් මේ අපි ඉන්නේ වෙන රාජාණ්ඩු සමයේ නෙවෙයිනේ. ඒතර මේ අතීතය දෙස අර මාටින් වික්‍රමසිංහත් කියලා තියෙනවානේ අතීතය දෙස වර්තමාන ඇසින් බලන්න දෙපයි කියලා. අතීතය ඊට වඩා වෙනස්. ඒ නිසා දැන් එංගලන්තේ දැන් අපි මේ බොහොම ගෞරව කරන අපව පාලනය කරපු එංගලන්ත ඉතිහාසය ඉංගලන්ත රාජ ඉතිහාසය අරන් බලන්න. ඒකෙත් ඔබ වහන්සේ ඔය කියන විදිහට සිය දේවි නසා ගැනීම කොයිතරම් ඇද්ද? එකා මරා එකා එකන ලේ උරුමය මූලික සිද්ධාන්තය කොටගෙනනේ සමස්ත මේ රාජාණ්ඩු සියල්ලම පැවතුන ලෝකේ ග්‍රීසිය ගත්තත් ඇතැන්ස් නුවර ගත්තත්
ගෝල් දේශය ගත්තත් කොයි ඊජිප්තුව ගත්තත් මෙසැපතේමියාව ගත්තත් අපට ඒ රාජාණ්ඩු සමයේ ආයාමය ප්‍රජාතාන්ත්‍රීය ලෙස ඡන්ද බලයෙන් සිද්ධ වෙච්ච දෙයක් නොවේනේ. ඒ නිසා මේ අනිවාර්යෙන් මෙහෙම ඒ නිසා අපට ඒ රාජාණ්ඩු සමය පිළිබඳ වර්තමාන මේ ප්‍රජාතාන්ත්‍රීය ඇසෙන් බලන්නට බෑ කියන එක බැලිය යුතු නැහැ. දැන් මම බැලුවේ දැන් ඔය විජයබහාරජය දක්වානේ. ඉන් මෙහාට අද දක්වාම අද ලෝකේ අද තමන්ගේ රාජ්‍ය බලය පවත්වගෙන යන්න කී දෙනෙකු ඝාතනයට ලක් කරනවාද මරණයට පත් කරනවාද ඒක අතින් විජයබහාරජුරන් නැතිලා නෑ. අදටත් මේ බලකාමය තමා. දැන් අපි දන්නවා කවුද බුදුහාමුදුරන් කාලේ කොසල් රජුරෝ විඩෝඩහ ධර්මාශෝක රජවරු යුද්ධ ඇති කරගත්තා. බලකාමයට වෙනස තිබුණේ ඒ කාලෙකින් යුද්ධ කරගත්තේ දුනීතාල කඩු තෝමර වගේ. අද ඉතින් න්‍යෂ්ටික මේ පරමාණු ජලකර ඒ අව්‍යවාද අභ්‍යන්තර තිබිච්චේ බලකාමය තෘෂ්ණාව ඉරිසියා ක්‍රෝධේ එදා තිබිච්ච එකන අද තියෙන තමයි හෙටටත්. ඉතින් ඒ වගේ පැත්තක් තමයි අපි දකින්නේ. හැබැයි අපි කිව්වා ඒ අතරම අපේ මේ මානව ඉතිහාසයේ ගත්තාම මේ ඒ වගේ පැත්තක් අපට පේනවා. අනිත් පැත්තෙන් රජවරු අර වාස්තු විද්‍යාව කෘෂිකර්මන්තය ගෘහකර්ම නිර්මාණ ගත්තාම අපේ රටේ විශාල දායාද කොටසක් ලෝක ඉදිරිපත් කළා. නමුත් එහෙම ඉදිරිපත් කළාට අපට මේ අද දේශපාලනය දක්වාම ලෝක දේශපාලනය දක්වා ලංකාව විතරක් නෙමෙයි ලෝක දේශපාලනය දක්වාම බලකාමයත් එක්ක ගත්තාම මේ මොන දහමකින්වත් මේ ඒවා පාලනය කරන්න බැරි වෙලා වගේ තමයි අර කියපු ඊර්ෂ්‍යාව ක්‍රෝධය බලකාමය ඒකම තමයි දිගටම පවත්වන්නේ කියලා නිකන් ධර්ම සංවේගයක් උපදවා ගන්න සුසු අවස්ථාවක් කියලා මට හැඟුණා ඊයේ මේ පොත බලද්දී. එහෙමයි. මම ඉතින් ධර්මානුකූලව කතා කරන්නේ. වහන්සේට ඒ සඳහා මේ ඕනතරම් සාධක සාක්ෂි ලෝක ඉතිහාසයෙන්ම හොයාගන්න පුළුවන් ඒක ඇත්ත. අපි මේ අපේ මහාචාර්යතුමන් විතර හැරෙන්නේ අපේ මහාචාර්යතුමනි අද මේ 200 වෙනි වැඩසටහන නිසා අපේ මේ උපයුක්ත මාතෘකාවෙන් බැහැරව අපේ නායක හඳුරුව මේ කතා කළා වගේ වෙනත් මාතෘකාවක් යටතේ කතා කරන්නේ. මට මහාචාර්යතුමාව මතක් වෙන හැම වෙලාවකම මට හිතෙන දේ තමයි දැන් ඔබතුමන්ගේ ශිල්පය ඔබතුමන්ගේ විෂය වාස්තු විද්‍යාව. එතකොට ලංකාවේ පවණක් ලෝකයේ බොහෝ විශ්වවිද්‍යාල ලංකාවේ මොරටු විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨය ඔබතුමන් පීඨාධිපතිතුමන්. එතකොට මේ අද මේ වාස්තු විද්‍යාව කියන වචනය গুপ্ত විද්‍යාවක් ලෙස භාවිතා කරන මේ පුද්ගලිකත්වයක් තියෙනවනේ. නේ වාස්තු විද්‍යාව අපි දකිනවා පත්තරවල මාධ්‍යවල මේ ෆෙන්ෂුයි කියයි අර එක නම් ගම් වලින් ජපාන වාස්තු විද්‍යාව කොරියානු වාස්තු විද්‍යාව ආදී වශයෙන් මේ එහෙම গুপ্ত වාස්තු විද්‍යාවක් කියලා ඒකටත් කියන වාස්තු විද්‍යාවමයි. ඔවුන්ගේ වචනේ වාස්තු විද්‍යාව. මේ එතකොට මේ ඔය විද්‍යාත්මක වාස්තු විද්‍යාව ඓතිහාසික වාස්තු විද්‍යාව සහ මේ ඔය গুপ্ত වාස්තු විද්‍යාව අතීතයේ සිටත් ඒ গুপ্ত වාස්තු විද්‍යාව තියෙනට ඇති. නමුත් ලංකාවේ අද නිවසක් තනන කෙනෙක් නිවසකට ගොඩ වදින කෙනෙක් නිවසක් පවත්වන කෙනෙකුට බරපතල ගැටලුවක් මහාචාර්යතුමනි මේ ඔය গুপ্ত වාස්තු විද්‍යා මිත්‍යා විශ්වාස බොහෝ විට මේවා වලට විද්‍යාත්මක වාස්තු විද්‍යාඥයන් උත්තර දෙන තැනුත් හරි අඩුයි. මම ඔබතුමාගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මං කියනවා මේ දවසේ ඔය වාස්තු විද්‍යා ප්‍රශ්නයට පොඩි උත්තරයක් දෙන්න කියලා. ඔබතුමන් මහාචාර්යවරයෙක් වන නිසා සම්මානිත මහාචාර්යවරයෙක් වන නිසා වාස්තු විද්‍යාව සම්බන්ධයෙන්. මෙහෙමයි ඇත්තටම මම හිතනවා වාස්තු විද්‍යාව කියන මේ වචනේ පාවිච්චි කරාට ඒකේ එක් කාලවල හුඟක් දේවල් එකතු වෙලා තියෙනවා. දැන් වාස්තු ගැන මම හොඳ පොඩි කතන්දරයක් කියන්නම්. එක ළමයෙකුට ඕනකම තිබුණා වාස්තු විද්‍යාව කරන්න. ගිහිල්ලා ආචාර්යවරයෙකුට කිව්වා මට මම වාස්තු විද්‍යාව කරන්න. ඒක හොඳයි. මේ ඔබ මූර්ති ශිල්පිය කරලා තියෙනවද? නෑ. එහෙනම් මූර්ති ශිල්පිය ගැන ගන්න කිව්වා. එපාර මූර්ති ශිල්පිය ආචාර්යවරයෙකුට ගන්න කිව්වා මෙහෙම මට මූර්ති ශිල්පිය ගැන ගන්න කිව්වා. හොඳයි උගන්වන්නම්. හැබැයි සංගීතය දන්නවද? නාට්‍ය දන්නවද කියලා. නෑ කිව්වා. නෑ එහෙනම් කියලා නාට්‍ය ඉගෙන ගන්න කිව්වා. නාට්‍ය ඉගෙන ගන්න කතා කරාම එතන ගිහලා කිව්වමකෝ සංගීතය දන්නවද කියලා. නෑ කිව්වා. දැන් මේ කියන්නේ මේ ඔක්කොම එකයි. වාස්තු කියන්නේ ඒ සංගීතයේ ඉඳලා වාස්තුවට යනකම් ඒක මේ කලාව සහ මේ
මොනවාද තාක්ෂණය මේ ඔක්කොම එකට ගමන් කරගෙන ගරන් ආපු මිනිස්යාගේ හැදීම සඳහා අවශ්‍ය දෙයක්. නමුත් අර කාලයක් යනකොට එක එක අලුත් කාරණා දාගන්නවා එකතු කරගන්නවා. දැන් ඒක විශ්වාසය. දැන් එක ආගම කෙනෙක් යම්කිසි දෙයක් විශ්වාස කරන්න පුළුවන් බොහෝ බලගතුව. තව ආගම කෙනෙක් තව මේ විශ්වාසය හැදුවන්නේ. දැන් හැබැයි ඒ හුඟක් මම දේශීය වාස්තු විද්‍යාවේ තියෙන දේවල් මේ විද්‍යානුකූලව සාධාරණේවා තියෙනවා. අර නිකම් බොරුවට මේ අරක වෙනවා මෙහෙම වෙනවා කියන නමුත් විද්‍යානුකූලව සාධාරණේවා හුඟක් තියෙනවා. ඒක තමයි වාස්තු විද්‍යාව කිව්වේ. නැතුව අර මේ තමන්ගේ නිකන් විශ්වාසයන් මුදම දුවන එකක් නෙමෙයි. අපිට උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම අපේ රටේ තියෙන පරණම වාස්තු විද්‍යා ග්‍රන්ථය තමයි මංජුශ්‍රී භාෂිත වාස්තු විද්‍යා ශාස්ත්‍ර කියන එක. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසට මම ඒක දෙන කරන්නේ. ඒ කියන්නේ එදා ඒක ලියන්න කොච්චර ඉස්සර තියෙන්නේ නැද්ද? එහෙම ලිව්වම පත්තිරු 42ක් විතර තියෙන සංස්කෘත පොතක්. සිංහල අකුරින් ලියලා අපේ සංස්කෘත භාෂාවෙන් තියෙන්නේ. දැන් ඒක කියන්නේ මේ ඇයි මංජුශ්‍රී භාෂා වාස්තු විද්‍යාව කිව්වේ රජදරුවන්ට අවශ්‍ය වුණාලු මේ විහාරස්ථාන හදන්න. ගිහිල්ලා රහතන් වහන්සේලාගෙන් ඇහුවම කොහොමද මේ විහාරස්ථාන කරන්න කියලා ඒ උන්වහන්සේලා සුඛාවතී දිව්‍ය ලෝකෙට ගිහිල්ලා මංජුශ්‍රී මේ බෝධිසත්වයන් අහලා කොහොමද මේ මංජුශ්‍රී කියපු ක්‍රමය තමයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඒකට අර දේවත්වයක් වටිනාකමක් දෙන්න තමයි එහෙම මේ පසුබිමක් හරි ගසලා කතා කරන්නේ. ඒකේ තියෙන්නේ ඔක්කොම මේ බෞද්ධ ආරාම හදන ක්‍රමය. ඒ පොත නොතිබුණා නම් අපිට ඔය අනුරාධපුරයේ තියෙන කිසිම එකක් ඇයිද මේක කරලා තියෙන එක තේරුම් ගන්න බෑ. ඒ පොතේ වටිනාකම කියන්න බෑ. දැන් හැබැයි ඒකේ හුඟක් ඒවා තියෙනවා. අර Hindu ආගමෙන් ගත්තපු මහායානයට ආපු ඒවල් දෙවිවරු ඒ ඔක්කොමත් එක්ක කතා කරනවා. ඒ දැන් වාස්තු මිනිස්සු ජීවත් වෙන්නේ මේ විශ්වාසයේ උඩ. ඔය වාස්තු විද්‍යාව කියන එකට මේක අතුල් කරලා තියෙනවා අවශ්‍ය ප්‍රමාණයට වැඩිය. ඔය දැන් දුවන ක්‍රමයට. දැන් මෙහෙමයි දැන් කැමරා මිනිහ කිව්වොත් උදාහරණයකට කෙනෙක් කියලා කියනවා මේ ගෙදරට කියලා මේකනම් එච්චර හොඳ නෑ මෙතනට උළුවස්ස තිබ්බොත් එහෙම මේ නරකව තමයි ප්‍රධානියට ඇත්තටම මම මේ කියන්න කැමැතිත් ඒත් ඒ වුණත් කියනවා එහෙම කිව්වට පස්සේ අර මනුස්සයට වෙන කිසි දෙයක් කරන්න බෑ ගාන හිතනවා කියන්නේ. ඒ කියන්නේ හැම එක්කෙනාම බයෙන් ජීවත් වෙන්නේ. මේ ශාස්ත්‍රීය වෙන්න කල්පනා කරන්නේ. ඒව නැති වෙනවා කිව්වම කියන්නේ මොකද්ද කියන එහෙම නෑ නෑ ඔය දොර ගලවලා අතන්ට හයි කරන්නකෝ අනේ ගලවලා හයි කරනවා. ඒක තමයි දැන් හැබැයි අර විද්‍යානුකූල දේවල් තියෙනවා. ඒකට අමතරව මේ මිනිසුන් මේ රවටාගෙන වෙන කතා කරන දේවල් හුඟක් තියෙනවා. මම හිතන්නේ ඒකයි ඔය වාස්තු විද්‍යාවේ ප්‍රශ්නේ. නමුත් ඒක දැන් මේ තාක්ෂණික ක්‍රම ගාන විස්තර කරනවා ඒව හරියට යනවා. කිසි ප්‍රශ්නයක් ඉතාම සරලව පාවිච්චි කරන්න පුළුවන්. මම උදාහරණයක් කිව්වොත් මේ පොළව සුදුසුද කියලා බලන්න ඒක තියෙනවා රියනක් දෙක රියනක් පළල රියනක් ගැඹුර වලක් කපලා ඒ පස් හතර පැත්තට දාන්න ඒ පස්වල තියෙන හැටි බැලුවා ඔක්කොම පස් තේරෙන මොකද ආපහු පිරෙව්වම පුරවන්න බැරි තරමට උඩට එනවා නම් ඒ කියන්නේ හොඳට හයි වෙච්ච පස් තියෙන ඉතාලම හොඳයි උත්තමයි තාලා තද කරලා දාන්න පුළුවන් නම් මේ ඒක සාමාන්‍යයි අඩු වෙනව නම් ඒ කියන්නේ මේ ලුහුල් බුරුල් පස් තියෙන්නේ ඒක අදමයි කියනවා. දැන් වතුර පුරවන්න තියෙන වතුර පුරවලා වතුර මෙච්චර වෙලා කන් තියෙනවා නම් එන වතුර බහින ඒ කියන්නේ වතුර බහිනවා නම් ඔක්කොම උරා ගන්නවානේ. ඒ වගේ ඊටාම සරල මේ දේවල් කතා කරන ඒක වාස්තු විද්‍යානුකූලයි. නමුත් අර දැන් මේ මිනිස්සු විශ්වාසයෙන් පුදුම විදිහේ ඒවලට යන්නේ දැන් ඒ කියන ඒවා ඔක්කොම හොඳ ඒවාත් තියෙනවා මේ සාධාරණ ඒවාත් තියෙනවා වැදගම්මන් නැති දේවලුත් තියෙනවා. දැන් ඒවා මේ ආර්ථික කාරණා බවට පත් කරගෙන ඒවා වෙනම වෙළඳ මාකටිං කියලා කියන්නේ බොහොම වෙළඳ අර්ථයෙන් යුක්තව මේවා භාවිතා කරලා අර මිනිසුන්ගේ ඒ වාස්තු විද්‍යාත්මක විශ්වාසය අලෙවි කර ගැනීම සඳහා බොහෝ දේවල් යෙදුණා. ඒක මම කියන්නේ ඒක විද්‍යාත්මක පදනමක් තියෙන කාරණාවක්. ලංකාවේ මොරටු විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයක් තියෙන
එතකොට ඒ විද්‍යාපීඨය උගන්වන්නේ গুপ্ত විද්‍යාව නෙවෙයි. මේ මහාචාර්ය නිමල්ද සිල්වා කියලා කියන්නේ සම්මානිත මහාචාර්යවරයා වාස්තු විද්‍යාව පිළිබඳ. එතුමන්ගේ පුරාවිද්‍යා ඥානය, ඉතිහාස ඥානය අපි ඕනතරම් මේ වැඩසටහන තුල දැකලා තිබෙනවා. ඒ නිසා දැන් මට ඉශංක මනසිරිගෙන් අහන්න ඉතා වැදගත් කාලින ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට එතුමන්ට ටිකක් කාලය දෙන්නට ඕනේ. ඒ නිසා ප්‍රධාන පාලක මැදිරියට ගොඩවැදී අවුත් අපේ අනුග්‍රහක භවතුන්ගේ දැන්වීම් කිහිපයක් නරඹා අපි නැවත එමු. අපි එතනදී ඉශංකගෙන් මම මේ ප්‍රශ්නය අහන්නම්. හොඳයි. මේ අපි 200 වෙනි පැය ගත කරන්නේ. පැය 200ක් ගත කරන නිසා අපි සාකච්ඡා කරමින් හිටපු පොළොන්නරු යුගයේ පරාක්‍රම කුමාරෝත්පත්තිය 201 වෙනි වැඩසටහනට පස්සට තියලා අපි ටිකක් කාලීන වැදගත්කමකින් යුතු ඉතිහාස ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරනවා. අපේ නායක හාමුදුරුවෝ බොහොම වැදගත් කාරණාවක් හදාරා පැමිණ තොරතුරු සහිතව ඉදිරිපත් කරනු ලැබුවා. තාම කාලීන මාතෘකාවකට හොඳ විද්‍යාත්මක උත්තරයක් දෙනු ලැබුවා මහාචාර්යතුමා. ඉශංක මාල්සිරි කතකාචාර්යතුමාගෙන් මම විමසන්නේ දැන් ඔබතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස සහ පුරාවිද්‍යාංශ ගෞරව උපාධිධාරියෙක්. ඔබතුමා ඉගෙන ගත්ත ඉතිහාසය පුරාවිද්‍යාව විෂය ප්‍රධාන වශයෙන්. දැන් අද වෙන විට ඔබතුමා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව සහ ඉතිහාසය පිළිබඳ කතිකාචාර්යවරයෙක් සහ ඔබතුමන් මේ මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහනේ බොහොම කීර්තිමත් ලෙස ඉතිහාසය සාකච්ඡා කරනවා. ලංකාවේ ඉතිහාස අධ්‍යාපනය පිළිබඳ දැන් ඔබට තියෙන අත්දැකීම් බොහොමයක්. ලංකාවේ පවතින ඉතිහාස අධ්‍යාපනය පිළිබඳ අපට සතුටු විය හැකිද? ලංකාවේ රටවැසියන් මේ ඉතිහාසය නැමැති විෂය පුරාවිද්‍යාව කියලා කියන වෙනත් හදාලා යුතු විද්‍යාවක් කියලා කියමු. ඉතිහාසයට වඩා ළඟයිනේ. එතකොට මේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව කියන විෂයපතයන් අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය මනසට ඇති තරමට ඉදිරිපත් කරනවාද? දැන් මම වෛද්‍යවරයෙක් නොවේනේ. නමුත් මම සෞඛ්‍ය විද්‍යාව මට අවශ්‍ය කරන සාමාන්‍ය සෞඛ්‍ය විද්‍යාව මම ප්‍රාථමික අවධිය වල ඉගෙන ගත්තානේ. මම සාමාන්‍ය පෙළ දක්වා සෞඛ්‍ය විද්‍යාව කියලා විෂයක් මට තිබුණා. මම ඒ නිසා මගේ හදවත ගැන, මගේ ඉන්ද්‍රියන් පිළිබඳ මට සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. ඒ වගේ අපේ රටේ ඉතිහාසය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් අපේ රටේ ජනතාවට ලැබෙන්නේ අධ්‍යාපනයෙන්. ඒ අධ්‍යාපනය මත ශිෂ්‍යයෙක් ලෙසත්, ගුරුවරයෙක් ලෙසත්, කතිකාචාර්යවරයෙක් ලෙසත් රැඳෙන ඔබතුමන් ඒ පිළිබඳ දරන අදහස් කුමක්ද? ඒක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. නමුත් දැන් නිකමට හිතලා බලන්න අපි මේ ඉතිහාසය ගොඩනගන්න කියලා කරන මේ සාකච්ඡාවලදී වුණත් භාවිතා කරන බොහෝ මූලාශ්‍රය අරන් බැලුවොත් ඒ මූලාශ්‍රය අතීත කාල සීමාවේදී නිර්මාණය කරන ලද්දේ ඇයි? කුමක් සඳහාද? තෝරාගත්ත සීමිත පිරිසක් සඳහා නෙවෙයිනේ. දැන් මහා වංශයේ උදාහරණයකට ගත්තොත් එහෙනම් පරිච්ඡේදයක් ගාන කියනවා. මේ මොකටද මේක ලියන්නේ? මේක ලියන්නේ අර ප්‍රසාද සංවේගය ඇති කරන්න. හුදීජන. සුඛග්ගාන ධාරණම් කියලා කියනවා. මේ අහන අයගේ ධාරණයේ සුවසේ ධාරණය කර ගැනීම සඳහා ප්‍රසාද සංවේගය කාගේද? හුදීජනයාගේ සාමාන්‍ය මිනිසුන්ගේ. බෝධි වංශය ලිව්වේ, දල්දා වංශය ලිව්වේ, දාඨා සිරිත ලිව්වේ, තූපවංශ ලිව්වේ. ඒ සියල්ල කලේ සාමාන්‍ය මිනිසුන්ට. අර රුවන්වැලිසෑය මළුවේ පොහෝ දවස්වල එකතු වෙන දහස් ගණන් මිනිසුන්ට ඇහෙන්න දීපවංශය කියවනේ. ඒතර ඒ අතීත එළඹුම මොකද්ද? ඒ කියන්නේ අතීතය මනුෂ්‍යයාගේ අතීතයේ මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය පිණිස මනුෂ්‍යයා සඳහා මනුෂ්‍යයා විසින්. ඒතර මේ ඒක තමයි අපේ තිබිච්ච අතීත සම්ප්‍රදාය. එතකොට ඉතිහාසයේ සාමාන්‍ය මිනිසුන්ගේම දෙයක්. සාමාන්‍ය මනුෂ්‍යයාගේම කොටසක්. ඒක සාමාන්‍ය මනුෂ්‍යයාට ආගන්තුක දෙයක් නෙවෙයි. පරිබාහිර දෙයක් නෙවෙයි. ඒක විශේෂිත පිරිසක් විසින් පමණක් හදාරන විශේෂිත පිරිසකට පමණක් සීමා වෙච්ච අර සාමාන්‍ය ජනතාවට ඒක ස්පර්ශ කළ නොහැකි, ප්‍රත්‍යක්ෂ කළ නොහැකි, গুপ্ত දෙයක් නෙවෙයි ඉතිහාසය කියලා කියන්නේ. ඒ කියන්නේ ඕනෑම කාලයක වර්තමානය කියලා කියන්නේ ඉතිහාසයේ ප්‍රතිඵලය. අනාගතය කියන්නේ වර්තමානයේ ප්‍රතිඵලය. ඒ කියන්නේ අනාගතය කියලා කියන්නේ ඉතිහාසයේ ප්‍රතිඵලයක්. ද වර්තමානයේ ඉතිහාසය නොදන්නා පුද්ගලයාට වර්තමානයේ තේරුම් ගන්න බෑ. වර්තමානයේ තේරුම් ගන්න පුද්ගලයාට අනාගතයේදී මොනවද වෙන්නේ කියලා තේරුම් ගන්න බෑ. මේ ඔක්කොම එකම ජාලයක් කියන්නේ අපි මේ කොටස් වශයෙන් බෙදුවට අතීතය වර්තමානයේ අනාගතය කියලා බෙදුවට මේ එකම ක්‍රියාවලියක් මේ යන්නේ. ඉතින් එතකොට එහෙම තිබිච්ච විෂය පරාසයක් අද පත්ලා තියෙන තත්ත්වය මොකද්ද? මේකට දේශපාලන හේතුත් බලපාලා තියෙනවා. විවිධ රජයන් ඒගොල්ලෝ යම් තීරණ ගත්තා. ඒ කාලේ හිටපු මම දන්නේ දැන් මේ මෑත කාලෙත් අපිට අහන්න ලැබුණ ඒ වගේ දේවල් මොනවද මේ රැකියා කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක්.
රැකියා කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක්. මුදල් ලිපි හේකි අධ්‍යාපන ක්‍රමයක්. තොරතුරු තාක්ෂණය පසුපස හඹා යන්නා වූ අධ්‍යාපන ක්‍රමයක්. කියලා විවිධ මාතෘකා අරගෙන ඇවිල්ලා මේ කලා විෂයන් ඒ තරම් වැඩකට ඇති දේවල් නෙවෙයි, ඉතිහාසයේ වැඩකට ඇති දේවල් නෙවෙයි, ඒවෙන් මිනිසුන්ට තමන්ගේ ජීවිත ජය ගන්න බෑ වගේ අසාධාරණ අසංගත අදහස් සමාජගත කළා. සමාජගත කළ යම් ආකාරයක පිරිසක් මේවෙන් ඉවත් කරන්න කටයුතු කළා. තවත් අවස්ථාවලදී මේ ඉතිහාසයේ පුරාවිද්‍යාව වගේ විෂයන් සමාජගත කරන්න සාමාන්‍ය මිනිසු ගාවට ගෙනියන්න සුදුසු වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. දැන් ඔබ අරන් බලන්න මහාචාර්ය පරණවිතාන. ඊළඟට ආචාර්ය චාල්ස් ගොඩකුඹුර. මේ වගේ හිටපු පුරාවිද්‍යා කුමසාරිස්වරු වරන් බැලුවොත් එහෙම ඒ අය විශේෂ වැඩ කොටසක් ඉෂ්ට කරලා තියෙනවා ඉතිහාස සහ පුරාවිද්‍යාව මිනිස්සු අතරට ගෙනියන්න. දැන් ලෝකේ අරන් බැලුවොත් අපි ලෝකේ තියෙනවා පබ්ලික් ආකියොලොජි කියලා විෂය පරාසයක් දිනු කළා මහජන පුරාවිද්‍යාව. ඒ කියන්නේ පුරාවිද්‍යාව මහජනයා සඳහායි. ඉතිහාසය මහජනයා සඳහායි. ඒක මහජනයා සම්බන්ධ කරගෙන අධ්‍යයනය කරන්න. මහජනයා සම්බන්ධ කරගෙන සාකච්ඡා කරන්න. එහෙම වැඩපිළිවෙලක් ලෝක මට්ටමේ තියෙනවා. අවාසනාවකට අපේ රටේ අපි මේ මට්ටමට ගිහිල්ලා නැහැ. ඒ නිසාම ඔය මහාචාර්ය පරණවිතාන ආචාර්ය ගොඩකුඹුර මේ අය විවිධ රූපවාහිනි වැඩසටහන්, විවිධ සමාවෙන්න විවිධ ගුවන්විදුලි වැඩසටහන් ආදිය සම්පාදනය කරමින් අතිශය ජනප්‍රිය කළා. විවිධ පොත්පත් මිනිසුන්ට සිංහලයෝ කියලා පොතක් තියෙනවා මහාචාර්ය පරණවිතානගේ. හරිම සරලයි. කතා කරන භාෂාව. ඔව්. එතුමත් කතා කරන මේ ලිඛිත ශෛලිය අයින් කළා. කතන ශෛලිය පාවිච්චි කළා. අර සාමාන්‍ය ගැමි ව්‍යවහාරය පාවිච්චි කළා. ඕනෑම කෙනෙක්ට කියලා තේරුම් ගන්න විශාල ගැඹුරු කතන්දරයක් කිව්වනේ. කුමක් සඳහාද? අර පඬිතමානී සම්භාව්‍ය මට්ටමේ ඉන්න පිරිස සඳහා නෙවෙයි. සාමාන්‍ය මිනිස්සු සඳහා, ගැමි මිනිස්සයා සඳහා. ඉතින් ඒ දේ ඒ අඛණ්ඩව සිද්ධ වීම අඩුණා කියන එකයි මගේ පිළිගැනීම. අනිත් එක විශේෂයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය. අරන් බැලුවොත් මම දන්නේ මගේ අත්දැකීම අනුව මම මේ කතා කරන්නේ මට දැන් අවුරුදු ආසන්න වශයෙන් අවුරුදු 15ක විතර අත්දැකීම් තියෙනවා විශ්වවිද්‍යාල පද්ධතියේ පේරාදෙණිය සහ වෙනත් විශ්වවිද්‍යාලවල. මම නම් දැකලා තියෙන්නේ ඉතිහාසයට ආදරෙන්, ඉතිහාසයට ආසාවෙන් ඒක අධ්‍යයනය කරන ගුරුවරුන්ගේත් ශිෂ්‍යයන්ගේත් බරපතල හිඟයක් තියෙනවා. හුදෙක්ම මේක මුදල් ලිපීමේ ක්‍රමවේදයක් විදිහට සලකලා, මේක රැකියාවක් විදිහට සලකලා ඒකේ නිරතනවා මිසක් අර නිස්සරණ ඔබතුමා නිතරම කියවනේ නිස්සරණාධ්‍යාසයෙන් කියලා. නිස්සරණාධ්‍යාසයෙන්ම පරීක්ෂණ කරන්න පෙළඹෙන මානසික මට්ටමක් නැහැ. දැන් මහාචාර්ය පරණවිතාන වගේ කෙනෙක් ගත්තම ඔහුගේ ජීවන කතාව කියනකොට අපිට කියනවා මාසයකට අඩුම ගානේ 3 වතාවක් සීගිරියට යනවා. සීගිරියට ගිහිල්ලා අර ගල නැගලා චිත්‍ර ළඟට ලං වෙලා චිත්‍ර පරීක්ෂා කරනවා. මේ කුමක් හෝ හානියක් වෙනවද කියලා මේ පරීක්ෂා කරනවා. මාසෙකට 3 වතාවක් කොළඹ ඉන්න පුරාවිද්‍යා කුමසාරිස්වරේ. එතකොට ඔවුන් හිටියේ ක්ෂේත්‍රයේ. ඔවුන් කාමරවල හිටලා පුරාවිද්‍යාව ගන්නන්න ගියේ නැහැ. ක්ෂේත්‍රයේ වැඩ කළා. එහෙම තමයි මිනිසුන්ව තේරුම් ගත්තේ. දැන් එක වතාවක් මේ SP චාල්ස් මහත්තයා සීගිරියේ චිත්‍ර පිටපත් කරමින් ඉන්න අතරතුරේ මුහුණ දීපු සිද්ධියක් එතුමාගේ පොතක සටහන් කරලා තියෙනවා. ඒක හරි වටිනවා මේ මිනිස්සුන්ගේ චින්තනය කොහොමද කියලා තේරුම් ගන්න. සීගිරිය චිත්‍ර පිටපත්ම කරමින් ඉන්න අතරතුරේදී එතනට ආපු වයසක අත්තම්මා කෙනෙක් චිත්‍ර දිහා බලලා සාදුකාර දුන්නා කියලා කියනවා. එතුමා කියනවා ඇය කිව්වලු අනේ සාදු සාදු මේ කාසියප්ප රජුරුවන්ගේ වැඩේ කියනවනේ කියලා කිව්වලු. කාසියප්ප රජුරුවන්ගේ වැඩේ කියනවනේ. කාශ්‍යප කියන එක. ඒතර බලන්නේ ගැමි කාන්තාව සීග්‍රසිත දැක්ක විදියනේ. එයාට ඒක හැංගීම එන්නේ අර අපේ සංස්කෘතියත් එක්ක. මෝදු වෙලා ඉන්නේ. දැන් රුවන්වැලි සෑය ගාවට යන ඉංජිනේරු කෙනෙකුට ඒක දිහා බැලුවම ඉංජිනේරු විද්‍යාත්මක දැනීමක් ඔලුවට එනවා. කලා මේ චිත්‍ර කලාව කරන කෙනෙක් ගියොත් එහෙම නැත්නම් සෞන්දර්ය කරන කෙනෙක් ගියොත් එහෙම එයාට සෞන්දර්යාත්මක හැඟීමක් එන්න පුළුවන්. හැබැයි ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් ගියාම එතෙන්ට අර දෙකම නැතුව එයාට S2 පියාගෙන රුවන්වැලි සෑය ධාතු ගර්භයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ජේතවනේ වඳිනවා ගිහිල්ලා දහස් ගණන් 100 ගණන් උපාසකම්මලා. ඒ කවුරුත් දන්නේ නැහැ ජේතවනේ ඉඳන් කරලා තියෙන්නේ මොකද්ද කියලා. වැදගත් නැහැ ඒ උන්ට ඒක. උන්ට ඒක ස්තූපයක් වශයෙන් පමණක් දැකීම ප්‍රයෝජනවත්. වැදගත්. ඒක තමයි අපේ සංස්කෘතිය. දැන් මෙන්න මේ හැඟීම අයින් කළා අපේ අධ්‍යාපන ක්‍රමයෙන්. මේක අයින් කරලා මේක හුදේ සබ්ජෙක්ට් එකක්. විෂයක් කියලා දුන්නා. ද පුරාවිද්‍යාවටලා තිනෙත් ඒකනේ. දැන් මේ මහාචාර්යතුමත් සම්බන්ධ වුණා. පහුගිය මාසේ අපේ විශ්වවිද්‍යාලයේ තිබුණා මේ ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමයේ තර්ජන අභියෝගානාගතය කියලා සම්මන්ත්‍රණයක්. එතුමත් අපිත් හැමෝම කතා කළේ එක දෙයක් ගැන. මොකද්ද? අපේ චින්තනයෙන් ඈත් කරලා අපේ උරුමය විග්‍රහ කරන්න හොඳ නැහැ කියන එක. චින්තනය මරලා දාලා හුදෙක් මොනියුමන්ට්ස් විදිහට, ස්මාරක විදිහට විතරක් මේවා විග්‍රහ නොකළ යුතුයි කියන එකයි අපි සාකච්ඡා කළේ.
අද ඒ තත්ත්වය ඇවිත් තියෙන්නේ පුරාවිද්‍යාව තියෙනවා. හැබැයි අපි අර ජීවමාන කොටස අයින් කරලා දාලා මේවා ද්‍රව්‍යාත්මක දේවල් විතර හිතලා සංරක්ෂණය කරනවා. ජීවමාන කොටස නැහැ. චෛත්‍ය තියෙනවා. මලක් පූජා කරන්න බෑ, පානක් පත්තු කරන්න බෑ, පෙරහැරක් තියන්න බෑ. ඒත් මේ අයින් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අර හුදෙක් තාක්ෂණික පැත්තට විතරක් අපි යොමු වුණා. ඒ පැත්තෙන්. අනිත් පැත්තෙන් විවිධාකාර ඇතැම් මාධ්‍යත් මේකට බලපෑවා. විශේෂයෙන්ම හිතුළු ප්‍රවාද, අසත්‍ය ප්‍රවාද, ඉතිහාසයට විරුද්ධ ප්‍රවාද, සාධක නැති ප්‍රවාද මේවා බලවත් විදිහට සමාජගත කරන්න මාධ්‍ය කටයුතු කළා. ඒ නිසා අර අපේ සාමාන්‍ය මිනිස්සු අසරණ වුණා. බොහෝ දෙනෙක් ඒවායේ ගොදුරු බවට පත් වුණා. අර අපේ ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුක්ත ඉතිහාස අධ්‍යයනය යටපත් වෙලා ගියා. ඒ නිසා ඕනෑම කෙනෙකුට මෙන්න මේ දේ වුණා, මෙන්න මේ දේ වුණා කියලා කියන්න පුළුවන් විදිහේ දෙයක් බවට ඉතිහාසයපත් වුණා. දැන් ඉතිහාසය ගැන කතා කරන්න කිසිම මේ ඉගෙනීමක් අවශ්‍ය නැහැනේ. දැන් ඉංජිනේරුවෙකුට විතරයි ඉංජිනේරු විද්‍යාව කතා කරන්න පුළුවන්. වෛද්‍යවරයෙක් තමයි වෛද්‍ය විද්‍යාව කතා කරන්න පුළුවන්. හැබැයි ඉතිහාසය ඕන එක්කෙනෙක් කතා කරන්න පුළුවන්. ඕන එක්කෙනෙක්ට අදහස් පළ කරන්න පුළුවන්. ඒකට විශේෂණ ඉගෙන ගන්න ඕනෙත් නැහැ. විශේෂ ශික්ෂණයක් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ මට්ටමට ඉතිහාසය පත් කළා. ඒ නිසා වර්තමාන සමාජයේ ඇතිලා තියෙන මේ තත්වයට ඔය හැමදේම වක් කියන්න ඕනේ. විශ්වවිද්‍යාල පද්ධතියේ ඇතිවෙච්ච පරිහානිය, ඒ පරිහානිය ගලාගෙන ගියා ඊට පස්සේ පාසල් අධ්‍යාපනයට, ඊට පස්සේදී විවිධ රජයන් මගින් මේ ඉතිහාසය අව탁සීරු කිරීම, අපේ සම්ප්‍රදායික ආකල්ප අපෙන් ඈත් කිරීම, සම්ප්‍රදායික චින්තනය අපේ ඉතිහාසයෙන් ඈත් කිරීම මේ සියල්ලම කළා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අර ඉස්සර ළමයෙකුට හඳ පෙන්නලා සස ජාතකය විස්තර කරන්න පුළුවන්. ඒ ළමයා ප්‍රශ්න කරන්න ගියේ නෑ හඳේ හාවෙක් ඉන්නවද කියලා. හැබැයි අද කෙනෙකුට සස ජාතකය විස්තර කරන්න ගියාම එයා ඒක විද්‍යාත්මකව තර්ක කරන්න පටන් ගන්නවා. හඳේ කොහොමද හාවෙක් ඉන්නේ කියන එක. නේ? ඉතින් අන්න ඒකයි. එතකොට දැන් කෙනෙක් ඒ දිහා බලලා කියනවා අනේ බලන්න අද කාලේ ළමයි කොච්චර දියුණු වෙලාද නේ. ඒක ළමයින්ට බොරු කරන්න බෑ. අද කාලේ ළමයින්ට බොරු කරන්න බෑ. ඒගොල්ලෝ හරි දියුණු ඉස්සර ළමයි වගේ නෙවෙයි. ඒගොල්ලෝ දන්නවා හඳේ හාවෙක් නෑ කියලා. ඒ මට්ටමට ගියා. ඒතර එයාලා අමතක කළා මොකද්ද අපි සස ජාතකයෙන් කියන්න උත්සාහ කළේ කියලා. ඒ නිසා අපේ කාරණාව ඉතාම පැහැදිලිව ඔබ කිව්වා එක වාක්‍යයකින්. ඒ කියන්නේ චින්තනයෙන් තොරව මේ ඉතිහාසය ඉගෙනගෙන වැඩක් නැහැ. ඉතිහාසය හෝ කිසියම් විෂයක් මේ ඒ මූල බැසගත්තු රටෙහි චින්තනයෙන් තොරව. මම නැටුම් ඉගෙන ගන්න කියලා ගියා හඳපාංගොඩ සේදරුවන් ගුරුනාන්සේලා ගෙදර. මම එහෙ තමයි නැටුම් ඉගෙන ගත්තේ. මම ගියාම ඉතින් මට උන්වහන්සේ නැටුම් වලට අදාළ ජනශ්‍රුතියක් කියා දෙනවනේ. මහා සෝනා ගැන, මහා සෝනා නෑදෑයෙක් වගේනේ කාලී දේවාංගන ගැන මේ නොයේ කතා කියනකොට මම අර විද්‍යාත්මක ඇහින් ඒ කාලේ තරුණ ඇහින් ඒවා නිකන් මේ ඒව ගැන අවිශ්වාස සහගතව එතුමන් දිහා බලාගෙන ඉන්නකොට එතුමන්ට තේරුණා මම මේක අහන්නේ නිකන් අවඥාවෙන් වගේ කියලා. මට එක දෙයක් කිව්වා. ඔය ඔබ කියපු වාක්‍යය වෙනත් විදිහකට මට කිව්වා. එතුමා මට කිව්වා පුතා උඹ මේක විශ්වාස නොකර උඹට මේක පිහිටන්නේ නැහැ කියලා කිව්වා. මේක විශ්වාස නොකර මේක පිහිටන්නේ නැහැ කියලා. ඉතින් ඒක ඒ වචනේ හරියම වැදගත්. මේ විශ්වාසය නොකර පිහිටන්නේ නැහැ. ඒතකොට මොකද්ද මේ චින්තනය? ඒතර මේ චින්තනයේ මත පදනම් වෙලා මේ උගන්වන්නේ. මං ඊයේ පෙරේදා මට මුණ ගැහුණා ඉතිහාස විෂය විශේෂීකරණයෙන් හදාරන්නට තෝරාගෙන ඉතිහාස විෂයට ආදරය කරපු ශිෂ්‍යෙක් විශ්වවිද්‍යාලයක. මම ඒ විශ්වවිද්‍යාල නම කියන්නේ නැහැ. ඒ විශ්වවිද්‍යාල ඔහු පදනම් වසරේදී ඉතිහාස විෂය විශේෂීකරණය ඉගෙන ගන්න දැන් වසර දෙකක් ඉගෙන ගන්නවා. තවම ලංකාවේ ඉතිහාසයේ එක අකුරක් ඔවුන්ට උගන්වලා නැහැ. උගන්වන්නේ ඉතිහාසය විචාරය කියා පාඩමක්. ඉතිහාසය යනු මේ ඒ කියන්නේ ඉතිහාසය හෙලා දකින, ඉතිහාසය අවිශ්වාස කරන, ඉතිහාසය විද්‍යාවක් නොවේයි කියලා කියන ශාස්ත්‍රයක් උගන්වමින් එහෙම මූලික වශයෙන් ඔවුන්ගේ චින්තනය සකස් කරනවා. යුරෝපීය ඉතිහාසය උගන්වනවලු. නමුත් ලාංකේය ඉතිහාසය උගන්වන්නේ නැහැ. ඒ අවිශ්වාස කරන්න තමයි මේ මාර්ගය සකස් කරන්නේ. ඒක බොහොම මේ වෙනත් විදිහකින් බොහොම ආචීර්ණ කල්පික විෂයක් හැටියට තමයි ඒ වර්තමාන විශ්වවිද්‍යාලවල ඉතිහාසය විෂය විශේෂීකරණයෙන් හදාරන ශිෂ්‍යයන්ට පවා උගන්වනවා කියලා ආරංචි මාත්‍ර තියෙනවා. නායක හඳුරන්නේ දැන් ඉතිහාසයේ මූලිකම මූලාශ්‍ර ටික අපට හම්බන්නේ ගරුතර සංඝරත්නයට පින් සිදුවන්නට. පන්සලේනේ මේ සීල බොහෝ දේවල් 99%ක්ම ලියවෙන්නේ. එතකොට මහා වංශය ගත්තත් අපේ මහා වංශය අපි මූලික මූලාශ්‍රය ලෙස ගත්තත් අපේ සියලුම ඉතිහාස මූලාශ්‍ර වලට අපි කියන්නේ මහා වංශය කියලානේ. නේ ඒක පූජාවලියද මේක ධාතු වංශයද ඒ කිසිවක් බලන්නේ නැතුව මේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ මහා වංශය කියලානේ කියන්නේ. ඒතර මහා වංශ ලිව්වේ භික්ෂුන් වහන්සේ නමක් මහානා මහාමුදුරුවෝ මේ එතකොට මහා විහාර වාසීව මෙහි ආගමානුකූල නඹරුවක් තියෙනවා. ඒක බණ පොතක්.
බණ පොතක් හැටියට සලකන එක්තරා පිරිසක් ඉන්නවා. අපේ බෞද්ධ සාහිත්‍යයේම පොත් වහන්සේ කියලා හඳුන්වන පොත් තියෙනවා. පොත් හැටියට හඳුන්වන පොත් තියෙනවා. නේ අපි පිරුවානා පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ. ඒ වගේම අපි කවදාවත් මහාවංශ පොත් වහන්සේ කියන්නේ නැහැ. මහාවංශ පොත, මහාවංශ රචනාව. හැබැයි අපේ රටේ මේක මේ බණ කතාවක්. බණ කතාවල නොඑක් මේ උද්ෘතයන් තියෙන්නේ. අන්න එහෙම අර්ථයෙන්ුත් අපේ ඉතිහාසය වර්තමානිකයා ගන්නව නේද? මේක බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් රචනා කළ නිසා බණ පොතක් ලෙස ගන්නව නේද සමහර අය? ඔව් දාවත පොඩ්ඩක් ආඩාවුවම දැන් මේ මෙතුමා සඳහන් කළා ඔය කතිකාචාර්යතුමා ඉතිහාසය කියන 아무තු දෙයක් නෙමෙයි. එතකොට මේ සාමාන්‍ය ජනයාට අපි වෙච්ච දේවල් ඒවා ඉදිරිපත් කළා. ඉතින් මේක අපිට මේ දිගටම ආවා. දැන් අපේ ඉතිහාසත් මේ දේශපාලඥයන් අපේ විෂය ධාරාවෙන් අයින් කළා. ඇතන් යුගවල. එතකොට ආපහු නැවත මේ ඉතිහාසය පුරාවිද්‍යාව සම්බන්ධව එහෙම ගැටලු ආවා. ඊට අමතරව ආපහු නැවත මේ මහජනයා තුළින්ම දැන් අපි දන්නවා ඒ කාලේ මේ ඉතිහාසය අපට දුන්නා අම්මලා තාත්තලා දරුවන්ට. නැලවිලේ ගිය තරම් ඉඳන්ම දුන්නා. දැන් ඒ නිසා අපේ කලින් අම්මා තාත්තා සීයා ආච්චි ළඟ හිටපු දරුවෝ අපේ ඉතිහාස කතන්දරද ජාතක කතාද රජවරු ගැනද සෙන්පතිවරු ගැනද මේ සේරම දැනගෙන හිටියා. දැන් අපිට මතක පුංචි කාලේ වුණත් අපි හරි රස කර අපිට අහුවනේ නන්ද මිත්‍ර යෝධයා ගැන වේරසුමන යෝධයා ගැන වෙනත් මේ අය සම්බන්ධව ඉතාම රසවත්ව අපේ ආච්චිලා සීයලා කිරියම්මලා කිරියත්තලා අපේ අම්මලා අපට කියලා දුන්නා ඒවා. අද මං හිතන්නේ ආ සිලබස් එකේම නැතුණා වගේම දැන් අපේ ආච්චිලා සීයලා බොහෝ විට නැහනේ. ඒගොල්ලෝ ඉන්නේ ගම්වල සමාජයට අම්මා අප්පච්චි ළඟ හැදෙන අයට අම්මා අප්පච්චිගෙන් කතන්දර දැන් දසමහවුදෝ ගැන හොත් එහෙම දන්නේ නැහැ. නම් ටිකවත් කියන්න දන්නේ නැහැ බොහෝ විට. ඊට පස්සේ ලංකා රජවරු ගැන දැන් ඒව නේද ගංගම් කියනවා මෑත මන් දැක්කා අර සමහර ලොකු වැඩසටහන් වල අපි නෙමේ ප්‍රකට කට්ටිය දේශපාලඥයන් පවා සමහර අය ගැන අපුවාම ඒගොල්ලෝ දුන්න උත්තර ගැන අපි කියන්න හොඳ නැහැ. එහෙම මේ අය දන්නෙත් නැහැ. ඒක අපට ඕන කොටසක් එහෙම අපේ අර අම්මලා තාත්තලාගෙන් සියලා ආච්චිලාගෙන් එහෙම ආපු ඒ දේවල් අපට අද වෙනුත් නැත්තර නැති වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු ගත්තාම විශාල හානියක් කරන්න මම හිතන ඉතිහාසයේ විශේෂම සමාජ මාධ්‍ය. දැන් සමාජ මාධ්‍ය ගත්තාම මේ සමාජ මාධ්‍ය වලින් ඒගොල්ලන් හිතන දෙයක් ඕනම කතන්දරයක් අරගෙන ඕනම අලුත් දෙයක් පහල කරන්න පුළුවන් නොයේ මේ ඉතිහාස සම්බන්ධ අහවල් දේවල් හම්බුණා කියනවා මෙහෙම දේවල් හම්බුණා කියනවා පොළොව යටින් කියනවා ගලගේ යටින් කියනවා ගල් කුහර යටින් කියනවා රජවරු බිසවරු නොයේ සම්බන්ධ කරගෙන ඉතින් විශාල බොරු කතන්දර ගොඩක් දැන් මේ වගේ මහජනයා අතරමං වෙලා ඉන්නවා මේ ඒකද ඇත්ත මේකද ඇත්ත මේකද ඇත්ත කියලා එහෙම බුදුහාරු සම්බන්ධ වුණත් එහෙමනේ බුදුහාරු සම්බන්ධ වුණත් අපට පුරාවිද්‍යා ඉතිහාස සම්බන්ධ මේ අර සමාජ මාධ්‍ය වලින් එහෙම කියන ඒ කාරණා ඒක ඉදිරිපත් කරන නාට්‍ය එහෙම ගන්න බලන්න දැන් එකම කතාවක් සම්බන්ධව දැන් එකම සිද්ධිය දුටුගැමුණු රජුරෝ වේවා තෙලඹු මොනවද මේ ස්වර්ණපාලි ගැන වේවා එකම සිද්ධිය ගැන වුණත් අපි නාට්‍ය 10ක් බැලුවොත් එක කතාවක් සම්බන්ධ තේමාවල ඒකෙත් 10 විදිහකටයි තියෙන්නේ. ඉතින් මහජනන්ට තේරුම් ගන්න බෑ කෝකද හරි කෝකද වැරදි කියලා අපිට තේරුම් ගන්න බෑ. ඉතින් එහෙම බෑ. ඒ හාමුදුරන් වහන්සේලාත් හැබැයි මේ බොහෝ අවස්ථාවන් වල මහා වංශයේ තියෙන ගොඩක් වටිනා දේවල් ධර්ම දේශනාවලින් ඉදිරිපත් කරා. දැන් අක්බෝධ රජවරුන් කියපුවාම ඔන්න මව් උපස්ථාන මෙම රජුරෝ කළා. මෙහෙම දන් දුන්නා. මෙහෙම ඒගොල්ලෝම ගිහිල්ලා වැඩ කළා දන් දුන්නා. මේ වගේ මහා වංශයේ තියෙන බොහෝ කරුණු කාරණා අපේ හාමුදුරුවෝ ධර්ම දේශනාවලදී ඒක මහජනයාට සම්ප්‍රේෂණය කළා. ඒ ආකාරයෙන් ඉඳලා ඒක බණ පොතක් වගේම ගරු කරපු පොතක් හැටියට එක පැත්තකින් පත් වුණා. එහෙමයි අපේ මහාචාර්යතුමා කාලේ අවසාන වේගෙන යන්නේ. නමුත් අවසාන පැහැදිලි කිරීම ඔබතුමන්ට ඉදිරිපත් කරන්න යන්නේ. බොහෝ අත්දැකීම් ඇති ඉතිහාස විෂය පිළිබඳව තවමත් තාම ගවේෂණශීලීව සිටින මහාචාර්ය හිමල්ද සිල්වා මේ වර්තමාන ලෝකයේ තුල වර්තමාන ලංකාව තුල මේ මාතෘ භූමියේ ඉතිහාසය පිළිබඳ තියෙන දැනුවත්කම පිළිබඳ ඔබතුමන්ගේ අදහස මොකක්ද? මෙහෙමයි. දැන් මම උදාහරණයක් ගත්තොත් එහෙම පහේ ශිෂ්‍යත්වයට පොඩි දරුවන්ට අහන ප්‍රශ්න පුදුම ලෝකයක් අහනවා.
විශේෂත්වය ඉවරුණාට පස්සේ අහන්න ඒ ප්‍රශ්නේ උත්තර දන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මහ විශාල බොරුවක් කරන්න මේ. ඊට ඉස්සර දැන් මම විශ්වවිද්‍යාලයේ අවුරුදු 45කට වැඩි ප්‍රමාණයක් උගන්වනවා. හැබැයි කවදාවත් මේ සටහන් දීලා නැහැ. මම කිසිම දවසක මම සටහන් දීලා නැහැ. මං කියලා තියෙන්නේ දැන් ආච්චිලා සීයලා කතන්දරයක් කිව්වම ඉන්නේ පුතා මම ලියා ගන්න කියලා ලියාගත්තේ නැහනේ. අහගෙන හිටියව උතන. ඒ කියන්නේ අර ඒක ළමයාගේ ඇතුළට යන්න විදියට හරි ගස්සන්න ඕන. එහෙම දරුවන්ට කියා දෙන්න දෙමව්පියෝ දන්නෙත් නැහැ, ගුරුවරු දන්නෙත් නැහැ. ඒගොල්ලන්ට මේක අවස්ථාවක් නෙමෙයි කරන්නේ. ඒක නිසා ළමයින්ගේ දැනුම අඩුයි. අපි කෙනෙකුට හැඟීමක් එන්න දැනීමක් එන්න ඕන. ඒක නැති වුණාම මේ රටට විශාල ප්‍රශ්නයක් එනවා. රටට ආදරයක් ඕන දන්නවනේ ආදරයක් වෙන්නේ. මේක මොකද්ද කියලා වටිනාකමක් දෙන ඒක ඇත්තට වටිනව නේද කියලා තේරෙන කතන්දරේ මොකද්ද කියන එකට. එහෙම නැති වුණාම දරුවෝ නිකම්ම ඉලක්කම් වලට විතරක් මේ අහුවෙලා ජීවත් වෙනවා. මම හිතන්නේ අපේ දෙමව්පියෝන් කල්පනා කරන්න ඕන මේ කොහොමද අපි මේ දරුවෝ හොඳ මිනිස්සු කරන්නේ රටට ආදරය කරන විදිහට Tamanට ආදරය කරන විදිහට දෙමව්පියන්ට ඒ ඔක්කොම නැති වෙන ওই ඉතිහාසය කියන නැති වුණොත් එමයි අපි ඉතිහාසය කියන විෂය මොනතරම් අත්‍යවශ්‍ය විෂයක්ද ලෝකේ ජීවත් වෙන්නට අතීතයේ වර්තමානයේ අනාගතයේ බුදුහාමුදුරු කිව්වේ තුන්කල් බලන්න කියලානේ. අතීතයේ වර්තමානයේ අනාගතයේ. ඒ නිසා අතීතයේ නොදැන කොහොමද වර්තමානය ගත කරන්නේ? කොහොමද අනාගතයේ සැලසුම් කරන්නේ? ඒ නිසා ඊටාම විද්‍යාත්මක උවමනාවක් තමයි ඉතිහාසය කියලා කියන්නේ. ඒ නිසා අර ඉෂංක මල්සිරි පැහැදිලි කළා වගේ මතක තියෙන්නට ඕනේ. මහාචාර්ය පරණවිතාන බඳු උගත් බුද්ධිමතුන් මහාචාර්යවරු ඉතා සරල ලෙස ඉතිහාසයේ සමාජගත කළා. ඒ වගේම අපේ මේ නායක හාමුදුරුවොත් මහාචාර්යතුමා දෙදෙනාම කිව්වා මේ සීයලා ආච්චිලා ඉතිහාසයේ සරල ලෙස කියා දුන්නු අද එහෙම එකක් කියා දෙන්නේ නැහැ කියලා. මං හිතනවා දැන් මමත් සීයා කෙනෙක්. මේ වෙනකොට මටත් මිනිබිරියක් ඉන්නවනේ. ඒ කියන්නේ අපේ වයස දැන් සීයලා වෙලා තියෙන්නේ. එතකොට 1972න් මෙපිටට මේ රටේ අධ්‍යාපනය ලැබපු වර්තමාන සීයලාට ඉතිහාසය ඉගෙනුවේ නැහැ. අපි දන්න හොඳාකාරම 1972 දී ලංකාවේ ඉතිහාසයේ විෂයට ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. මට මේ මගේ කතාවක් නෙවෙයි මහාචාර්ය මැන්දිස් රෝහණ දීරයන් මේ තුමන්ගේ සජීවී අත්දැකීමක් මත කරන ලද පැහැදිලි කිරීමක්. ඒ නිසා ඊටාම දේශපාලනික ක්‍රියාවලියක නොදැනුවත් හේතුවක් කරන කොටගෙන අපේ රටේ ඉතිහාස විෂය ඉවත් වුණා. ඒ නිසා මේ සරල ලෙස ඉතිහාසයේ සාමාන්‍ය පන්තිවල ඉතිහාසයේ විශේෂීකරණයෙන් අදාරපු විශ්වවිද්‍යාල අධ්‍යාපනයට තහනමක් දැම්මා කියන එක නෙමෙයි සාමාන්‍ය පන්තිවල අනිවාර්ය විෂය පද්ධතියේ ප්‍රාථමික අංශවල ඉතිහාසය අනිවාර්ය විෂයක් තිබිච්ච යුගයේ ඒක 1972න් පස්සේ මෙපිටට පැරුණා. ඒ 72න් මෙපිටට එදා හිටපු ප්‍රාථමික පන්තියේ ශිෂ්‍යයා තමයි අද සීයලා ආච්චිලා වෙලා තියෙන්නේ. එහෙනම් ඒගොල්ලෝ ඉතිහාසය දන්නේ නැහැ. ඒගොල්ලන්ට මහාචාර්ය පරණවිතාන මේ ගොඩ කුඹුරේ වැනි අය සරල ලෙස මේක ඉගැන්වෙත් නෑ. ඒ නිසා මව්කිරි පෙවෙනවා වගේ අම්මගේ ආදරේ තාත්තගේ ආදරේ නිකන් පෙවෙනවා. නමුත් ඉතිහාසය එහෙම පෙවෙන්නේ නෑනේ. ඉතිහාසය උගන්වන්නට ඕන. උගන්වන්න නැතුව දැනුමක් ඇති වෙන්නේ නෑ. දැනුමක් නැතුව උගන්වන්නට බෑ අපහු. ඒ නිසා මෙන්න මේ වරද සිද්ධ වුණා. අනේ අපේ 200 වෙනි වැඩසටහන සමාප්ත වෙන නිසා මට යුතුයකමක් තියෙනවා මතක් කරන්නට මං ආඩම්බරෙන් සාකච්ඡා කරන මගේ බුද්ධි මණ්ඩලය මගේ සම්පත්දායකත්වයේ සඳහා මේ සහභාගී වෙලා තියෙන යතිවරයන්න් වහන්සේලා පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නායක හඳුරු වරක් කනඩාවේ මොන්ට්‍රියල් නුවර භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු දික්වැල්ලේ උපතිස්ස හිමියන් සහභාගී වුණා. අපේ පූජ්‍ය වැලිමිටියාවේ සීලරත්න නායක හඳුරන් තවමත් සහභාගී වෙනවා. බොරලන්දේ වජිරඥාන හාමුදුරන් අපට අනුග්‍රහ දක්වනවා. උන්වහන්සේ අප වෙනුවෙන් වැඩසටහනට අපට බොහෝ ලෙස උදව් කරනවා. ඒ වගේම අපේ බුද්ධි මණ්ඩලයේ මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය නිමල්ද සිල්වා අදත් පැමිණ සිටිනවා. මහාචාර්ය පද්මසිරි කන්නංගර, මහාචාර්ය චන්දන අබේරත්න, මහාචාර්ය එම්.ආර්. පොඩිනිලමේ, ආචාර්ය ජේ.ආර්.පී. සූර්යප්පෙරුම, කතිකාචාර්ය ඉෂංක මල්සිරි තාමත් සම්බන්ධ වී සිටිනවා. ආචාර්ය එඩ්වින් ආරිදාස ශූරින් මේ සියලුම දෙනා අප මේ මොහොතේ ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන විශේෂයෙන්ම මාලනී ඇඳගම මහාචාර්යතුමියව අපි ගෞරවයෙන් යුක්තව සිහිපත් කරන එතුමිය තවමත් මහාවංශ ලේකම් මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් ධූරය දරමින් තවමත් අපේ වැඩසටහනට සහභාගීත්වය දක්වනවා. ඒ වගේම මේ වැඩසටහන අපිට බෞද්ධ නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂතුමා කල්යාණ අලවත්තේගම මැතිඳුන් විශාල අනුග්‍රහයක් දක්වන අප ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මේ සියලුම තාක්ෂණික කණ්ඩායම් ශ්‍රීලාල් අප ඉදිරිපිටම සිටගෙන සිටිනවා.
එතුමන්ගේ සිට මේ සියලුම තාක්ෂණික කණ්ඩායම් ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කරණ පරිගණක මේ සියලුම තාක්ෂණික ශිල්පීන් අපි ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්තුමන් මහාචාර්ය රෝහණ ගරුතර මැතිඳුන් අපේ වැඩසටහනට ඉතාම ගෞරවයෙන් ආදරය කරනවා. එතුමන් නිරන්තරයෙන් අපව නිරීක්ෂණය කරනවා. ඒ නිසා ඒ සියලුම දෙනාව ගෞරවයෙන් යුක්තව ස්මරණය කරමින් ඔවුන්ට පින් දෙමින් තව තවත් මේ වැඩසටහන හරහා ලාංකේය ජන මනස ඉතිහාසය නැමැති අනිවාර්ය විෂයෙන් පෝෂණය කරන්නට බෞද්ධ නාලිකාව දක්වන මේ මහඟු අනුග්‍රහයට අපි බෞද්ධ නාලිකාවට බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවන්ට බෞද්ධ නාලිකාවේ වර්තමාන අධ්‍යක්ෂ දුහුරන්දර බොරලැන්දේ වජිරඥාන නායක හාමුදුරුවන්ට අපේ වැඩසටහනේ මූලාසනය හොබවන වැලිමිටියාවේ සීලරත්න නායක හාමුදුරුවන්ට සහ මේ විද්වත් මණ්ඩලයට මගේ මහාචාර්යතුමාට සහ කතිකාචාර්යතුමන්ට ස්තුතිය පළ කරමින් අපි 200 වෙනි වැඩසටහන මෙලෙස අවසන් කරනවා. 201 වෙනි වැඩසටහනේ සිට මහා පරාක්‍රම බහු රජුරන්ගේ කුමාර කාලය කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ලබන සතියේ ඒ කුමාර කතන්දරයට සහභාගී වෙන්න ලෙස ආරාධනා කරමින් අපි ඔබෙන් සමගන්නවා. ඔබ සැමටම ආවඩා ආයුබෝව වේවා.